ඉතින් ඔබ දන්නවා පහුගිය ජූලි මාසයේ ලෙබනනයේ ගරු තානාපති තුමිය සමග ලෙබනනයේ විගමනික ප්‍රජාව නියෝජනය කරමින් සාකච්ඡාවක් පැවැත්වුණා. ඉතින් ඒ සාකච්ඡාවට මාත් සහභාගී වුණා. ඉතින් මං හිතනවා මගේ යුතුයකමක් වෙනවා ඒ සාකච්ඡාවේදී ගරු තානාපතිතුමිය අපි ඉදිරිපත් කළ ප්‍රශ්නවලට වාචිකව ලබා දුන් පිළිතුරු එතුමිය ලිඛිතව යොමු කරලා තියෙනවා. ඉතින් එතුමිය ලිඛිතව යොමු කරපු පිළිතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමක මං හිතනවා මගේ යුතුයකමක් කියලා. ඉතින් මේ පිළිබඳව නීත්‍යානුකූල පදනම කුමක්ද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නට අද දිනේදී මා සම්බන්ධ කරගත්තා විශ්වකලා සංසදයේ ගරු සභාපති සරත් දුල්වල මහතා. ඉතින් සරත් දුල්වල මහතාණෙනි ඔබතුමාව ආයුබෝවන් කියලා ආදරෙන් පිළිගන්නවා. ආයුබෝවන් කුමාර මහත්මයා ආයුබෝවන්. ඔව් සරත් මහත්මයාණෙනි මට දැනගන්නට ඕන කරන්නේ ඔබතුමා දන්නවා පහුගිය ජූලි මාසයේදී ලෙබනන් රටේ තානාපති තුමිය සමග ලෙබනනයේ විගමනික ශ්‍රමිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් රටවිරු පදනම ලබාගත් සාකච්ඡාව සඳහා ඔබතුමා තමයි කරුණු 11කින් යුත් සංදේශයක් සකසලා දුන්නේ. ඉතින් ඒකට ලෙබනන් තානාපතිතුමිය ලිඛිත පිළිතුරක් ලබා දීලා තිබෙනවා. ඉතින් මේ ලිඛිත පිළිතුර අපි මේ ලෙබනනයේ සිටින විගමනික ප්‍රජාවට දැනගන්නට සැලසිය යුතුයි. ඒ ලිඛිත පිළිතුර ගණේෂන් මහත්මයාට ලබා දීලා තිබෙනවා. නමුත් එතුමා එය WhatsApp group එකට දැම්ම පමණයි. ඉන් එහාට ඒ පිළිබඳව කිසිදු දෙයක් කතා කළේ නැහැ. මොකද ඒ පිළිබඳව අනිවාර්යෙන් ලෙබනනයේ සේවය කරන ශ්‍රමිකයන් දැනගත යුතුයි. අන්න ඒ නිසා තමයි අද දිනේදී මම ඔබතුමාව මේ සඳහා සම්බන්ධ කරගත්තේ. ඉතින් එතුමිය ලබා දීලා තියෙන ඒ ප්‍රකාශ කරලා තියෙන දේ කුමක්ද? එහි නීත්‍යානුකූල පදනම කුමක්ද කියන එක ඔබතුමා පැහැදිලි කළොත් හොඳයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. ඔබ අසන ලද ප්‍රශ්නයට මා මෙසේ ප්‍රවේශ වන්නම්. ලෙබනනයේ තානාපතිනිය ඔබද නියෝජිතයෙක්ව තවත් ලෙබනනයේ සේවය කරන විගමනික ශ්‍රමික කාන්තාවන් 4 දෙනෙක් එක්ක ගිහිල්ලා කරපු සාකච්ඡාවේදී එතුමිය විසින් වාචිකව දෙන ලද පිළිතුරු ලිඛිතව සටහන් කොට පිළිතුරු ලිපියක් එවා තිබෙනවා. ඒ පිළිතුරු ලිපිය ඒ සාකච්ඡාවට සම්බන්ධ වුණ ඔබටත් හෝ ඔබත් එක්ක ගිය නියෝජිතවරියන් කිසිවෙකුටත් එවලා නැහැ. ඒ වෙනුවට ඒ සඳහා පිළිතුරු යවලා තියෙන්නේ ඒ වෙන විටත් රටවිරු සංවිධානයේ සභාපතිත්වයට පත්ව නොසිටි අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලිය රතන හිමිපාණන් වහන්සේට සහ රටවිරු පදනමේ ලේකම් තුමා වෙන ගණේෂ් මහත්මයාට තමයි ඒ පිළිතුර යවලා තිබෙන්නේ. කුමාර මහත්මයා මේ මෙසේ පිළිතුරු යැවීමේදී තානාපතිතුමිය කටයුතු කර තිබෙන ආකාරය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකගෙන් මීට වඩා හොඳ විදිහට විය යුතුයි කියන එක තමයි අපේ විශ්වාසය. මොකද ඔබත් තවත් නියෝජිතවරියෝ 4 දෙනෙකුත් සහභාගී වෙන නිසා ඔබට දෙන ලද ලිඛිත පිළිතුරු වාචික පිළිතුරු එහි සඳහන්ව තිබෙන නිසා එහි පිටපතක් ඔබට දිය යුතුව තිබුණා. කෙසේ නමුත් අපිට ඒ පිටපත ලැබිලා තිබෙනවා. ඉතින් එම පිටපතට අනුව මට ඔබට සඳහන් කරන්නට වෙන්නේ ඇත්තටම මෙන් අපි කරුණු 11ක් පිළිබඳව එතුමියගේ අවධානය යොමු කරා. ඒ කරුණු 11න් කරුණු 7කට මේ එතුමිය සාධනීය වශයෙන් පිළිතුරු දී තිබෙන බව සඳහන් කරන්නට කැමැතියි. එයින් පළවෙනියට අපි ඉල්ලීම කරේ ඇමරිකානු ඩොලර් වලින් වැටුප් ලබා ගැනීමට ලෙබනනයේ හාම්පුතුන් සමග ගිවිසුම්ගත වී සිටින ශ්‍රමිකයන්ට ලීරා වැටුප් ගෙවනවා නම් ඔවුන්ට ඇමරිකන් ඩොලර් වලින් වැටුප් ලබා ගැනීමට අයිතිවාසිකමක් තිබෙනවා. එය සහතික කරලා දෙන ලෙස. ඉතින් එතුමිය ඉතාම පැහැදිලිව එතුමියගේ පිළිතුරු ලිපියේ මෙන්න මේ විදිහට සඳහන් කරනවා. මම ඒක කියවන්නම්. ඇමරිකානු ඩොලර් වලින් වැටුප් ගෙවීමට ලෙබනනයේ හාම්පුතුන් එකඟ වී ගිවිසුම් අත්සන් කර ඇති අවස්ථාවක සේවකයා වෙනුවෙන් ඩොලර් වලින්ම වැටුප් ගෙවීමට හාම්පුතා බැඳී සිටි.
එසේ නොගවන්නේ නම් හා ඒ බවට ඔබ පැමිණිලි කරන්නේ නම් එවැනි හාම්පුතුන් සමග සාකච්ඡා කිරීමට සහ ඒ සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට තානාපති කාර්යාලය සෑම විටම ඉදිරිපත් වන බව දන්වනු කැමැත්තෙමි. ඉතින් ඒ අනුව තානාපතිතුමිය කියලා තියෙනවා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ හිමිකම ආරක්ෂා කර දීමට තානාපති කාර්යාලයට නෛතික හැකියාවක් තිබෙනවා. ඒ වගේම සූදානම්කුත් තිබෙනවා කියලා. ඉතින් අපිට චෝදනාවේ පහුගිය කාලෙදී එවැනි අයට ඒ පිළිසරණ ලබා දීමට තානාපති කාර්යාලය යුසුලුසුව කටයුතු කරේ නැහැ කියන එක. නමුත් එතුමිය එසේ කටයුතු කළ හැකි බවත් එසේ කටයුතු කළ යුතු බවත් සඳහන් කිරීම නිසා එවැනි දැන් අය වෙනුවෙන් දැන්වත් එතුමියට අනලස්ව කටයුතු කරන්නටත් පුළුවන්. ඒ වගේම අපේ විගමනික ශ්‍රමිකයන්ට ඒ සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඊට පස්සේ අපි ලැබෙනනේ තානාපතිනියගෙන් අනිත් කරපු ඉල්ලීම තමයි දැන් සමහර ලැබෙනනේ ශ්‍රමිකයන් ඉන්නවා හිග වැටුප්. ඒ කියන්නේ ඔවුන්ගෙන් සමහරකට වැටුප් ලැබිලා නැහැ. ඊට පස්සේ යන්න එන්න ගුවන් ටිකට් පත ලබා ගැනීමේ දුෂ්කරතා තියෙනවා. කොන්ත්‍රාත් කාලයෙන් ඉක්මවල වැඩ ගැනීමේ දුෂ්කරතා තියෙනවා. ඒ වගේම නොයෙකුත් ශ්‍රමිකයන්ට වෙන හිරිහැර තිබෙනවා. ඒවා වැළැක්වීමට කාරුණිකව කටයුතු කරන්න කියලා. ඒක අපේ ඉල්ලීම් වල තුන්වෙනි ඉල්ලීම විදියට තිබුණේ. ඉතින් ඒකටත් ලැබෙනනේ තානාපති කාර්යාලයේ තානාපතිතුමිය මේ ලිඛිත සටහන නැත්නම් මේ උත්තරය වල තියෙනවා. ඒ උත්තරයත් මම ඔබට කියවන්නම්. ගෙවන ලද වැටුප් හිග වැටුප් ආපසු යාමට ගුවන් ටිකපත් ලබා ගැනීම කොන්ත්‍රාත් කාලයේ ඉක්මවා වැඩ ගැනීම ආදී ශ්‍රමිකයන් මුහුණ පාන ගැටලු වලදී ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලයට පැමිණිලි කිරීමට ශ්‍රමිකයන්ට හැකියාව ඇති අතර එම පැමිණිලි සම්බන්ධයෙන් තානාපති කාර්යාලය නිලධාරීන් අනලස්ව කටයුතු කරන බව දැන්වීමට කැමැත්තෙමි. එතකොට එතුමිය කියනවා එහෙම පැමිණිල්ලක් ලැබුණා නම් අනලස්ව කටයුතු කරනවායි කියලා. නමුත් පහුගිය කාලේ අපේ ශ්‍රමිකයන්ගේ අත්දැකීම උනේ ඒක නෙමෙයි. ඒ පැමිණිලි කරාට ඒ පැමිණිලි වලට තානාපති කාර්යාලයෙන් කිසිදු ප්‍රතිචාරයක් නැති බව තමයි වාර්තා වුණේ. ඒ නිසා තමයි අපි මේ ප්‍රශ්නේ අහුවේ. නමුත් තානාපති කාර්යාලයේ තානාපතිතුමිය නැවත සහතික කරන නිසා එවැන්නක් සිදු වෙනවා එවැන්නකට ඉඩ තියන්නේ නැහැ කියලා අපි එතුමිය විශ්වාස කරලා නැවත ඒ පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමෙන් එතුමිය මේ ලිඛිතව ඒක දීලා තියෙන නිසා අපිට ඒ ඉටු කර ගැනීමට හැකි වේවි අපි විශ්වාස කරන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි අපේ ඉල්ලීම් වල පස්වෙනි කාරණේ විදියට තිබුණේ ලෙබනනේ දැනට රැඳී සිටින අයගෙන් යම් පිරිසකට ලෙබනනේම ඉන්න කැමති අයට ඒ අයට යම් වෘත්තීය පුහුණුවක් ඒ කියන්නේ බේබි සිටර් ඊළඟට කෙයාගිව ලෙඩ බලා ගන්නයන් රියදුරු වූ ආරක්ෂක සේවා ආදී කෙටි කාලීන පුහුණුවක් ලබා දීලා ඒ අයට නැවත රැකියා ගැනීමට ලෙබනන් රජයත් එක්ක සාකච්ඡා කරන්න කියලා. ඉතින් ඒකටත් එතුමිය පිළිතුරු දීලා තියෙන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් දැනටම තානාපති කාර්යාලයේ අවධානය යොමු වී ඇති අතර පුහුණු මොඩලයක් සකස් කිරීමෙන් පසු අවශ්‍ය කණ්ඩායම් වලට පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමට අඩිතාලම දමා ඇත කියලා. එතකොට අපි එතුමියගෙන් දැන් ඉල්ලන්න තියෙන්නේ අපි ඉල්ලපු දේ එතුමිය දැනට ක්‍රියාත්මක කරන්න සූදානම් බව තමයි කියන්නේ. ඉතින් එහෙමනම් ඒක කඩිනම් කරන්න කියලා කියන්නේ. මොකද ලැබෙන්නේ අපේ ශ්‍රමිකයෝ අද ඊටාම අසීරුතාවලට දුෂ්කරතාවලට කරදර වලට පත් වෙලා තිබෙන නිසා එකී කාර්යය ඉක්මනින් කරන්න කියලා අපි එතුමියගෙන් ඉල්ලන්න ඕන. ඒ සඳහා අපි එතුමියට දිගින් දිගටම කරුණු ඉදිරිපත් කිරීම දිගටම කරන්න අවශ්‍යයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන. ඒ වගේම අපි ඉල්ලපු ඊළඟ කාර්යය තමයි ශ්‍රී ලාංකිකයෙකුට යම් පුංචි වැරදි වලට දඬුවම් ලැබිලා තියෙනවා නම් ඒ දඬුවම් ලැබිච්ච අයගේ දඬුවම් වලට පොදු සමාවක් ලබා දීලා ඉතාම ඉක්මනින් ලංකාවට එවන්න කියලා. ඉතින් ඒ කාරණේදී එතුමිය අපිට සඳහන් කරලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ දඬුවම් කාලය අවසන් වුවාම මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී එවැනි ශ්‍රී ලාංකිකයන් ලංකාවට එවන්න කටයුතු කරන
බවත් එතුමිය සඳහන් කරලා තිබෙනවා. ඊළඟට අපි 7 වෙනි කාරණේ විදිහට එතුමියගෙන් ඉල්ලා සිටියේ ලෙබනනයේදී යම් දරුවෝ උපතක් සිදු වුණොත් ඒ දරුවෝ උපත ලියාපදිංචි කිරීමට තානාපති කාර්යාලය කටයුතු කරන්න ඕනයි කියන එක. ඉතින් තානාපති කාර්යාලයෙන් කියන තියෙනවා උප්පන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනතට අදාළව ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් සඳහා තානාපති කාර්යාලය කොන්සියුල් අරන්සය මගින් දැනටම සේවා සපයනු ලබයි. ඒ අනුව උප්පන්න මරණ මෙන්ම විවාහද ලියාපදිංචි කිරීම සිදු කරනු ලැබේ කියලා තියෙනවා. එතකොට අපේ අයට ඒ පිළිබඳ ගැටලු තියෙනවා නම් ඒවා තානාපති කාර්යාලයෙන් විසඳලා දෙන්න ලෑස්ති කියන එක එතුමිය ඉතාම පැහැදිලිව ලිඛිතව සඳහන් කරලා තිබෙනවා. ඊළඟට තියෙන්නේ එතුමිය සඳහන් කරනවා නෛතික රාමුව තුළ අනපනත්තා රෙගුලාස් වලට අනුකූලව කටයුතු කිරීමට තානාපති කාර්යාලය බැඳී සිටී. ඒ අනුව මෙම තානාපති කාර්යාලය වෙත කරන ලබන නීත්‍යානුකූල ඉල්ලීම් සියල්ලටම පිළිතුරු සපයා ඇති බව දැන්වීමට කැමැත්තෙමි කියලා. එතකොට එතුමිය කියනවා මෙතෙක් කල ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ සියලු දෙනාම නීත්‍යානුකූලව කරපු පැමිණිලි ඔක්කොටම පිළිතුරු ලැබිලා තියෙනවායි කියලා, පිළිතුරු දීලා තියෙනවායි කියලා. නමුත් අපිට ලැබෙන්නේ ජනතාවගෙන් දැනගන්න හම්බෙන්නේ එහෙම පිළිතුරු ලැබෙන්නේ නැහැ කියන එක. ඒක නිසා තමයි ඕන් උද්ඝෝෂණය කරන්නේ මේ YouTube නාලිකාවට කතා කරන්නේ ඒ පිළිබඳව. නමුත් එසුමිය එසේ කියනවා. නමුත් දැන් ඔබට තියෙනවා ඒක ලිඛිතව එසේ ප්‍රකාශ කරලා තියෙන නිසා තානාපතිතුමියනි මෙන්න මේ කියපු දේ කරලා පෙන්වන්න කියලා තානාපතිතුමියට කියන්නේ. ඊළඟට තානාපතිතුමිය තවත් කාරණයක් කියනවා මේ අපි ඉල්ලීමක් කරා ශ්‍රී ලංකාවට පෙරලා පැමිණෙන විදේශගත ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකාවේදී දැන් ලැබෙනනේ අවුරුදු 1කමාරක් විතර ආර්ථිකය කඩා වැටලා බොහෝ දරිද්‍රතාවලට පත් වෙලා තිබෙන නිසා එකේ ශ්‍රමිකයන්ට යම් ආධාර දීමේ වැඩපිළිවෙලක් ස්වයං රැකියාවලට ආධාර දීමේ වැඩපිළිවෙලක් ආදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීමක් කරා. එතකොට එතුමිය ඒකට කියලා තියෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පෙරලා ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීමේ වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක වේ. ඒ සඳහා වන ඉල්ලීම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කලන ඒකකය මගින් සිදු කරනු ලබයි කියලා. ඉතින් ඒ අනුව අපේ ශ්‍රමිකයන්ට ඒ සහනය ලබා ගැනීමේ හැකියාව තිබෙන බව එතුමිය ලිඛිතව සහතික කරලා තිබෙනවා. ඊළඟට එතුමිය 11 වෙනි කාරණේ විදිහට අපිට කියනවා ලෙබනන් රාජ්‍ය සේවය කරන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුගේ රැකියාව සම්බන්ධයෙන් මතුවන සියලු ගැටලු වලදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ විධිවිධාන වලට අනුකූලව කටයුතු කිරීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියා කරනු ලබයි කියලා කියනවා. ඉතින් ඇත්තටම මෙසේ කටයුතු කරනවා නම් අපිට ගැටලුවක් නැහැ. අපි මං හිතන්නේ ලෙබනනේ සියලුම ශ්‍රමිකයන් එසේ කටයුතු නොකරන නිසා තමයි සහ එසේ කටයුතු කිරීමේ ප්‍රමාද දෝෂ රසක් තිබෙන නිසා සහ තානාපති කාර්යාලය එසේ කටයුතු නොකරන නිසා තමයි දිගින් දිගටම තානාපති කාර්යාලයට චෝදනා කරන්නේ තානාපති කාර්යාලය සමග එරෙහිව යම් ප්‍රකාශක සිදු කරමින් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදියට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව කටයුතු කරනවා නම් එතුමිය සඳහන් කරන පනතේ 22 වෙනි වගන්තියේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. කාර්යාංශය විසින් ස්වකීය නියෝජිතයන් වශයෙන් යම් පිටරටකට පත් කරන ලද තැනැත්තන් ඒ රටේ ශ්‍රී ලාංකිකයන්ගේ සේවා නියුක්තිය නංවාලීම සම්බන්ධයෙන් වගකීම දැරිය යුතුය. ඒ අයන්න. ඒ කියන්නේ 22 ආවගන්තියේ තියෙනවා ශ්‍රී ලාංකික සේවා නියුක්තිය නංවන්න කටයුතු කරන්න ඕනද කියන එක. ඉතින් දැන් එතුමිය එසේ කටයුතු කිරීම තානාපති කාර්යාලයේ ඒ සඳහා පත්වීම් ලැබලා තියෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීතුමාගේ හෝ තුමියගේ වගකීම. ඉතින් ඒ වගකීම මෙතෙක් ඉටු වෙලා තිබෙනවාද කියන ප්‍රශ්නය අපි ඇසිය යුතුව තිබෙනවා. දෙවැනියට එකේ පනතේ ඒ 22 වෙනි වගන්තියේම යටතේ සඳහන් කරලා තිබෙනවා. යටතේ සඳහන් කරලා තියෙනවා ඒ රටේ සේවයේ නියුක්ත ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සාධනය ගැන වගකීම දැරිය යුතුයි කියලා. දැන් අපේ අයගේ සුබ සාධනය සඳහා ඒ වගකීම ඒ නිලධාරීන් දරනවාද ඒ සුබ සාධනය ඉටු වෙමින් තිබෙනවාද යන්න ඔබ විමසා බැලිය යුතුව තිබෙනවා. තුන්වෙනි එක යටතේ තියෙනවා සේවා යෝජකයන් සමග ආරවුල් බේරුම් කිරීම ඇතුළු ඒ රටේ සේවයේ නියුක්ත ශ්‍රී ලාංකිකයන්ගේ සම්බන්ධතා ආරක්ෂා කිරීම ගැන වගකීම දැරිය යුතුය. දැන් මේ කාරණය
යටතේ සේවා යෝජකයන් සමග ඇතිවෙන ආරවුල් බේරුම් කිරීමට තානාපති කාර්යාලය පහුගිය කාලෙදී කොච්චර කැප වෙලා තියෙනවද කොච්චර කටයුතු කරලා තියෙනවද කියන එක පිළිබඳව ඔබ අත්දැකීමෙන් දන්නවා. නමුත් තානාපතිතුමිය කියනවා එකේ පනතට අනුව වැඩ කරනවා කියලා. හැබැයි එකේ පනතට අනුව වැඩ කරනවා නම් මේ දේවල් කෙරිය යුතුව තිබෙනවා. ඊළඟට ඒකේ ඈවගන්ති යටතේ තියෙනවා 22 ඈවගන්ති යටතේ තියෙනවා ඒ රටේ සේවයෙන් යුක්ත ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණිල්ල ගැන සොයා බැලීම සහ ඒ පිළිබඳව සුදුසු පිළියම් ලබා දීම හෝ ඒ පිළියම් සම්බන්ධයෙන් කාර්යාංශ වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම කළ යුතුයි කියලා. එතකොට පැමිණිලි ගැන කටයුතු කරන්න විතරක් නෙමෙයි පැමිණිලි ගැන සොයලා බැලීමත් තානාපති කාර්යාලයේ වගකීමක් විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් පත් කළ නිලධාරීන්ගේ වගකීමක් මෙහෙම පැමිණිලි තියනවාද කියලා සොයලා බැලීමත් වගකීමක් ඒ වගේම ඒ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කිරීමත් වගකීමක් සහ ඒවට පිළියම් යෙදීමත් වගකීමක්. ඉතින් පහුගිය කාලේ මේ කාර්යයන් ඉටු වුණාද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ඊළඟට වගන්ති යටතේ තියෙනවා කාර්යාංශය නියම කරන පරිදි වාරානුකූල වාර්තා එවිය යුතුයි කියලා. එතකොට ඒ අනුව එතුමිය විසින් වාරානුකූලව විදේශ සේවා නිවෘත්ති කාර්යාංශයට වාර්තා එවිය යුතුයි. ඒ වාර්තා එවනවා නම් අද පහුගිය දවස්වල අර පාර්ලිමේන්තුවේදී අහපු ප්‍රශ්නෙට නිමල් සිරිපාල සිල්වා මහත්මයා දෙන උත්තරය වෙනස්. ඉතින් මේ ආකාරයෙන් ගත්කල කුමාර මහත්මයා මෙතන පැති දෙකක් තිබෙනවා. දැන් තානාපතිතුමිය කියනවා විදේශ සේවා නිවෘත්ති කාර්යාංශ පනත 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නිවෘත්ති කාර්යාංශ පනතට අනුව සියලුම කටයුතු නිත්‍යානුකූලව සපුරන්න තානාපති කාර්යාලය බැඳී සිටිනවා සහ කරනවා කියලා. එතකොට අපි පනතේ 22 වෙනි වගන්තියේ ඒ තියෙන කරුණු දැන් උපුටලා දක්වලා තිබෙනවා. ඉතින් ඒක නිසා ඒ අනුව කටයුතු කරනවද නැද්ද කියන එක පිළිබඳව ලෙබනනේ මහජනතාව දන්නවා. ඉතින් ඒක නිසා දැන් මේ කරුණුත් අරගෙන ගිහිල්ලා ලෙබනන් තානාපතිනියගෙන් අහන්න තමයි තියෙන්නේ මේවා කරන්න කියලා. දැන් ලෙබනන් තානාපතිතුමිය අර පිළිතුරු ලිපියේ කියලා තියෙන විදිහටත් කටයුතු සිදු නොවන විත්තිය අපි දන්නවා. ඒක නිසා අපි එතුමියට යෝජනා කරා මේ පිළිබඳව සියලු පාර්ශවකාරෝ එකතු කරලා ශ්‍රමිකයෝ ලෙබනන් හාම්පුත්තු තානාපති කාර්යාලය ලෙබනනේ ආගමන දෙපාර්තමේන්තුව සහ විගමනික ශ්‍රමිකයන්ට සහන සරසන ස්වේච්ඡා සංවිධාන මේ සියලු පාර්ශවකරුවෝ එකතු කරලා යාන්ත්‍රණයක් හදලා ඒක මගින් මේ කටයුතු කරමු කියලා අපි යෝජනා කරලා තිබෙනවා. නමුත් ලෙබනනේ තානාපතිතුමිය ඒකට ප්‍රතිචාර දක්වලා නැහැ. ඉතින් ඒක නිසා ඔබගේ ප්‍රශ්නයට උත්තරේ තමයි ලෙබනන් තානාපති කාර්යාලයටම මෙතෙක් ඔවුන් නොකර සිටි දේ කළ යුතුයි කරන්න පුළුවන් කියන එක පිළිගන්න සිදු වෙලා තිබෙනවා. ඉතින් ඒක තමයි ඔබ ලබාගත් ජයග්‍රහණය කුමාර මහත්මයා. කෙසේ වෙතත් මේ ලිපියේ ඒ ලිපි එකක්වත් ඔබට නෙමෙයි දුන්නේ. ඒක වෙනත් කණ්ඩායමකට තමයි දුන්නේ. නමුත් ඒ කාරණා අපි පැත්තකට තිබ්බාම අපිට පුළුවන්කම තිබෙනවා දැන් ලෙබනනේ තානාපතිතුමියගෙන් මේ දේවල් ඉෂ්ට කර ගැනීම සඳහා සියලු ලෙබනනේ තියෙන සංවිධාන එක්සත් වෙලා එකමුතු වෙලා එකාවන්ව එකට එකතු වෙලා මේ කියන ලිඛිත පිළිතුර සහ මේ පනතේ වගන්ති ටික අරගෙන ගිහිල්ලා ලෙබනන් තානාපතිනියත් එක්ක සාකච්ඡා කරලා ලෙබනනේ ප්‍රශ්න විසඳා ගැනීමට ඉතින් ඒ බව මට ඔබට පිළිතුරක් විදිහට ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. ඒ වගේම කුමාර මහත්මයා මම මීට අමතරව ඔබට සඳහන් කිරීමට කැමැති තවත් කාරණයක් තිබෙනවා. ලෙබනනේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් ලෙබනනේ තානාපතිතුමිය දීලා තියෙන මේ ලිඛිත උත්තර ඔබත් සහභාගී වී ඔබගේ නායකත්වයෙන් පැවති සාකච්ඡාවේදී ලබා දී තිබෙන සාධනීය උත්තර ටික ක්‍රියාත්මක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නිවෘත්ති කාර්යාංශ පනත අනුව ඒ කියන්නේ 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නිවෘත්ති කාර්යාංශ පනතේ 22 වෙනි වගන්තියේ ආයනු යනු කියන වගන්ති ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා කවුරු හෝ ලෙබනනේ ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙක් ඒ වගේම ලෙබනනේ ඕනෑම සංවිධානයක් ඒ වගේම ලෙබනනේ සියලු ඕනෑම කෙනෙක්
අපෙන් සහාය ඉල්ලුවොත් අපි ඒ සහාය අනුපමේය වශයෙන් දෙන්නට සූදානමින් තිබෙනවා. ඒ වගේම අපි ගෞරවයෙන් ඒ සියලු දෙනාට ආරාධනා කරනවා මේ දෙක පාවිච්චි කරමින් ලැබෙනනේ තානාපති කාර්යාලයත් එක්ක සාකච්ඡා කරමින් ඒ ප්‍රශ්නය විසඳා ගන්න කටයුතු කරන්නට කියලා. මොකද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපේ තානාපති කාර්යාලය. ඒ අපේ රටේ. එතකොට ඒ අනලස්ව ශ්‍රී ලාංකිකයෝ සඳහා වැඩ කරනවා නම් ඒ අභිමානයත් අපිටමයි. ඒක නිසා ඒ සඳහා අපි පෙළ ගැහෙමු. ඒ සඳහා අපිට අවශ්‍ය සියලුම ඔබට අවශ්‍ය සියලුම සහාය දෙන්න ශ්‍රී ලංකා විශ්ව කලා පුරවැසි සංසදයේ විදියට අපි බැඳී සිටිනවා කියන කාරණයත් මේදී පිළිතුරකට අමතර කාරණයක් වශයෙන් මා ඔබට සඳහන් කිරීමට කැමැතියි. අවසාන වශයෙන් කුමාර මහත්මයා කුමා YouTube කියන ඔබේ නාලිකාව මේ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු එළිදරව් කරමින් බලධාරීන්ට කරුණු ඉදිරිපත් කරමින් ඔබ නොනවතන අරගලයක නියති වී සිටිනවා. ඉතින් මම හරි ආඩම්බර වෙනවා ඔබේ නාලිකාවට ඇවිල්ලා ඔබේ නාලිකාවෙන් මේ පණිවිඩ විසිරවා හරින්න. ඔබ මේ ලැබෙනනේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ඒ ශ්‍රමිකයන් වෙනුවෙන් කරන මේ මාහැඟි සේවාවට ශ්‍රී ලංකා විශ්ව කලා සංසදයේ ස්තුතිය පිරිනමන්නටත් කැමැති. ඔව් ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාගෙන් අපට ලබා ගන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ආකාරයට මේ කරුණු සම්බන්ධයෙන් පවතින නීත්‍යානුකූල පසුබිම කුමක්ද කියන එක පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. ඉතින් නැවතත් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් අපි සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.